සුබෝදෑසන යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා අද ඉරිදින දෙවියන් වහන්සේගේ පණිවිඩයට Facebook ඔස්සේ මේ පණිවිඩයට සම්බන්ධව අපි විශේෂම ආරාධනා කරනවා. අද දින මම තෝරාගත්තු මාතෘකාව ආශිර්වාදයක් වන්න. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදය ලබාගෙන ජීවත් වෙන එක කාරණාවක්. අපි තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන එක වෙන කාරණාවක්. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ වචනේ කියනවා අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ජීවත් වෙන එක පමණක් නොවේ අපි තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඇත්තටම මම එහෙම හිතන පැත්තක් තමයි අපි තව කෙනෙකුට ආශිර්වාදයක් වුණා නම් මම සිටින ආශිර්වාදයේ ඉඳලා තවත් ආශිර්වාද ලබා ගන්නට මම මාර්ගයක් සාදා ගන්නවා. අද බොහෝ සභාවල් වල පාරම්පරික ඉගෙනීම තුලින් ඒ කියන්නේ අනිත් ආගම්වල පැමිණියා වූ දිලිඳු කමේ දේශනාව එසේ නැත්නම් දිලිඳු කමේ සිටින්න අවශ්‍යයි කියලා අපි මේ පොළවේ කවදාරි අත්හැරලා යනවා. ඒ නිසා මේ පොළවේ ජීවත් වෙනකම් අපි හැමදේම අත්හැරලා යන්න ඕනේ. හැමදේම අත්හැරලා ඔය සාමාන්‍ය මිනිසෙකුට ජීවත් වෙන්න ඕනේ කියලා ජීවත් වෙනවා. ඒකත් එක්ක සමාජයේ ජීවත් වෙන අයට වඩා අපි තවත් පහළ මට්ටමේ ඉන්න ඕනේ කියලා තව කණ්ඩායමක් කියනවා අපි දිලිඳුකමේ ඉන්න එක දෙවියන් වහන්සේ කැමති කියලා උගන්වන කණ්ඩායමක්. ඒ ඇත්තටම දිලිඳුකම එවිලා සාපය දෙවියන් වහන්සේගේ වචනේ දෙ මිනිස්සු උගන්වන්න පුළුවන්. ඒ කියන්නේ බයිබලයේ එක පදයක් අරෙන් මේ තෝරාගෙන ඒගොල්ලන්ගේ දේශනාවට ඒගොල්ලන්ගේ ඉගෙනීමට ඒක ආදර්ශයක් වගේ පෙන්වයි. ඒ වුණාට ඒගොල්ලන් ගන්න පදේ ඒ සම්පූර්ණ කොටස කියලා බලනවා නම් ඒකේ පේනවා දෙවියන් වහන්සේ කතා කරන්නේ වෙන කාරණාවක්. දෙවියන් වහන්සේ කැමති නෑ දෙවියන් වහන්සේගේ දරුවෝ දිලිඳුකමේ ජීවත් වෙන එක. ඒ කියන්නේ බලන්න අපි බයිබලයේ ඉඳලා පදල් කිපේ බලමුද එක පදයක් නෙමෙයි බොහෝ පදල් පෙන්නන්න යනවා වෙලාව හේතියට. නමුත් මම හිතනවා අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට දෙවියන් වහන්සේගේ සැලසුම අපේ ජීවිතය ගැන පළවෙනි බලන්න ගීතාවලිය 35:27 ගීතාවලිය 35:27 කියනවා මාගේ ධර්මිෂ්ඨ කාර්යයට ප්‍රීතිවන්නෝ ප්‍රීතිഘോഷා කරත්වා සන්තෝෂ වෙත්වා එසේය තමන් මේ කරුවාගේ යාපතට ප්‍රිය වූ ස්වාමින් වහන්සේ උසස් වන සේක්වයි ඔහු නිතරම කියත්වා. මෙතන කියා තිබෙන පරිදි තමන් මේ කරුවන් යහපතට ප්‍රිය වූ. එතන යහපත වූ කියලා පෙන්නු කරන්නේ ඇත්තටම ඉංග්‍රීසි බයිබලයේ දාලා තියෙනවා prosperity කියලා. prosper ඒ කියන්නේ සඵලත්වය. තමන්ගේ මේ කරුවන් සඵලත්වයේ ඉන්න ඕනේ කියලා නිතරම ප්‍රකාශ කරන්න ඕනෙලු. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න කියලා. මේ දෙවියන් වහන්සේ කැමති තමයි දෙවියන් වහන්සේ දරුවෝ දුකෙන් කඳුළු පිටින් දිලිඳුකමේ අඩුපාඩුවෙන් ජීවත් වෙන උන්වහන්සේ කැමති නැහැ. උන්වහන්සේ අපි සියලු යාපත් වලින් පිරි ජීවත් වෙන එක තමයි උන්වහන්සේ කැමති. ඒකත් ඇත්තටම අද සඵලත්වය ගැන කතා කරනකොට බොහෝ අය හිතන්නේ ආර්ථික පමණක් කියලා. ඒක ඇත්ත නොවේ. සැබෑ සඵලත්වය අපේ ජීවිතය සම්බන්ධ සියලු අංශෙම සඵලත්වයේ සිටින්න ඕනේ. පළමුවෙන්ම අපි ආත්මික සඵලත්වයේ සිටිය යුතුයි. දෙවනුව අපගේ මනසේ සිතුවිල්ලේ අපි සඵල වෙන්න ඕනේ. ශාරීරිකව අපි සඵල වෙන්න ඕනේ. ඒ වගේම ආර්ථිකව අපි සඵල වෙන්න ඕනේ. සමාජයෙන්ොත් අපි සඵල වෙන්න ඕනේ. ඒක නැත්නම් ඒ දෙවියන් වහන්සේගේ දරුවගේ ජීවිතයේ සම්පූර්ණ සඵලත්වය නෙමෙයි ඒගොල්ලන් ජීවත් වෙන්නේ. දෙකක්ම බලන්න. කෝටි ගණනාවක් සල්ලි තියාගෙන ලෙඩ වෙලා හිටියා නම් ඒක බුද්ධ විඳින්න කිසි දෙයක් බුද්ධ විඳින්න බැරි වෙනවා නම් ඒක සඵලත්වය නොවේ.
ඉතින් දෙවියන් වහන්සේ කැමති පරිදි අපගේ ආත්මිකව සඵල වෙන්න ඕනේ පළමුවෙන්ම. ඒ කියන්නේ දෙවියන් වහන්සේලා අපරත් තියෙන සම්බන්ධතාවය. ආත්මික ජීවිතයේ එතලන්ත මනුෂ්‍ය තුලින් ආත්මික ඵල. ඒ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක කිට්ටු සම්බන්ධතාව තියාගෙන සහභාගීකම් පාතගෙන උන්වහන්සේ අභිමුඛයේ ඉන්න එක. දෙවියන් වහන්සේ වචන කියවලා මෙනෙහි කරලා උන්වහන්සේ කාර්යවලින් දේවල් වලින් ආත්මිකව අපේ ජීවිත ගොඩනගාගෙන ආත්මික සම්පූර්ණ ජීවිතය ජීවත් වෙන එක ඇත්තටම දෙවියන් වහන්සේ කැමැත්ත. ඒ යේසුස් වහන්සේගේ ජීවිතය ගත්තා නම් යේසුස් වහන්සේ ආත්මිකව දිනුදුකමේ තියෙන. ආත්මිකව දිනුදුකමේ ඉන්න අයට කවදාකවත් කිසි කෙනෙකුට මලවුන්ගේ නිකටට බෑ. ආත්මිකව දිනුදුකමේ ඉන්න අයට කවදාවත් යක්ෂයව දුරු කරන්න බෑ. ආත්මික දිලඳුකමේ ඉන්න අයට කවදාකවත් ලෙඩ රෝග වලින් සුවය දෙන්න බෑ. යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන්නට ආත්මිකව දිලඳුකමේ ඉන්න අයට බෑ. ඒ නිසා තමයි ආත්මික සඵලත්වය අපට අවශ්‍යයි. දෙවනුව අපගේ සිතවිල්ලේ, අපගේ මනසේ, ඒ කියන්නේ රෝමපති 12 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා අපේ මනස අල්ප කර ගැනීමෙන් අන්‍යාකාර වෙන්න පුළුවන් කියලා. අපගේ මනස අලුත් කරගන්න ඕනේ. ඒ කොහොමද? එකම විදියයි. ඒ කියන්නේ අපගේ ජීවිතයේ කුඩා කාලේ ඉඳලා අපි මාර්ග තුලින් බොහෝ දේවල් අපි ඉගෙන ගන්න තියෙනවා. අපි ඉගෙනගත්තු සියලු දේම අපගේ මනසේ තිබෙනවා. බොහෝ දේවල් ඇත්තටම කියනවා නම් කුණු ගොඩ තමයි, යක්ෂයාගේ දේවල් තමයි අපගේ මනසේ තිබෙන්නේ. ඒ දේවල් අපි අහක් කරලා දෙවියන් වහන්සේගේ වචනය අපගේ මනස සඵලත් වෙන විදියට අපගේ මනස උන්වහන්සේගේ වචනය තුලින් වෙනස් කරගෙන දෙවියන් වහන්සේ ඕනම ස්ථානයක ඕනම කාරණාව නිසා දෙවියන් වහන්සේ සිතන විදිහට අපේ සිතන්ට අපගේ මනස අලුත් කරගන්න ඕනේ. 2 යෝහන් 3 යෝහන් දෙවෙනි පදයේ ඒක තමයි කියන්නේ. අපගේ මනස සඵල වෙන ආත්මය සඵල වෙන කියලා සිංහල බයිබලයේ තියෙනවා. නම දෙන්න කතා කරන්නේ මනස. අපගේ මනස සඵල වෙන ආකාරය තමයි අපි සුවසේ අනිත් හැම දෙයකින්ම සඵල වෙලා ඉන්න පුළුවන් කියලා. අපගේ මනස සඵල, අපගේ මනස කුණු ගොඩ පෙරලා තිබෙනවා නම් ඒක සඵලත්වය නොවේ. දෙවියන් වහන්සේ වචනය තුළින් අපගේ මනස පිරීති වෙන්න ඕනේ. තුන්වනව අපගේ ශාරීරිකව සඵල වෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ සුවය දීර්ඝායස ලබාගෙන ජීවත් වෙන්න ඕනේ. ගීතාවලිය 91 10 වෙනි පදේ කියනවා අපි දෙවියන් වහන්සේ අපිට දීර්ඝායස දීලා අපිව තෘප්තිමත්වපත් කරනවා කියලා. අපි දීර්ඝායස ලබා ගන්න ඕනේ. දීර්ඝායස තියාගෙන ඉන්න එක ලෙඩ වෙලා දුකින් ඉන්න නෙමෙයි, ලෙඩ නැතුව හොඳ ශාරීරික සුවයෙන් ජීවත් වෙන එක උන්වහන්සේ කැමැත්ත. ශාරීරික සුවයෙන්. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ එක නාමයක් තිබෙනවා. උන්වහන්සේ විදීමේ නාමය යෙහෝවා රාෆා කියලා. අපි සුව කළා වූ දෙවියන් වහන්සේ. අපි ඇත්තටම උන්වහන්සේගේ කසපරලවට සුවය දීලා තිබෙන්නේ අපි සුවයෙන් සිටින ඕනි නිසා. අපි අත්‍යව රෝගයට අත්‍යව යාත්නා කරනකොට සුවය ලබා ගන්නේ දෙවියන් වහන්සේ අවශ්‍යයි අපි සුවයෙන් ඉන්න ඕන කියලා. සාධක සුවයෙන් ඉන්න ඕනේ. ලෙඩවලා ඉන්න එක දෙවියන් වහන්සේ කැමති නොවේ. අනිත් එක අපි ආර්ථිකව සඵල වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දිනුදුකම ඉන්නවා නම් තව කෙනෙකුට උදව් කරන්න බෑ. අපි දිනුදුකම ඉන්නවා නම් අපිටම මදි කියලා ඉන්නවා නම් තව කෙනෙකුට කවදාක උදව් කරන්න බෑ. ඉතින් දිනුදුකමේ දේශනාව, දිනුදුකමේ ඉගෙනීම ඒක කෙලිම යක්ෂයාගේ. දෙවියන් වහන්සේ කැමති අපගේ ජීවිතයේ ඉෂ්ට කර නැති විදිහට ජීවත් වෙන්න තමයි යක්ෂයා කපටිකමේ ඒ ඉගෙනීම සභාව තුළ දාලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ වචනවල බලන්න යනවා, බොහෝ වචන මම පෙන්නු කරන්න යනවා. දෙවියන් වහන්සේ කැමති තමයි අපි සඵලව ජීවත් වෙන එක. අනිත් එක සමාජයේ දැන් කෝටි ගණන් වියදම් කරලා ලොකු නිවසක් සාදාගෙන, මාලිගාවක් වගේ නිවසක් හදාගෙන, හොඳ වාහනයක් තියාගෙන, සල්ලි බැංකුවේ තියාගෙන සමාජයේ සමාදාන ජීවිතයට බැරි තත්ත්වෙ ඉන්නවා නම් ඒක සඵලත්වය නොවේ. ඒක සඵලත්වය නොවේ. ඉතින් දෙවියන් වහන්සේ ඕනේ උන්වහන්සේගේ දරුවෝ සියලු අංශයෙන්ම සම්පූර්ණ වෙලා සඵලත්වයෙන් පිරී සිටින්න ඕනේ. අද මම කතා කරන්නේ විශේෂයෙන්ම ආර්ථික සම්බන්ධව. ඒ කියන්නේ තව කෙනෙකුට අපි ආශිර්වාදයක් වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපට ආශිර්වාද දෙන්න ඕනේ, අපට සඵලත්වය තියෙන්න ඕනේ. right? ඉතින් මම කියන්න කැමති
ඔබ කවුරු වේවා ඔබ කොයි රටකද නැත් කොයි පළාතේ ජීවත් වුණත් කමන්නේ ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම් උන්වහන්සේ වචනේ විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් සඵලත්වයේ වෙන්න ඔබට පුළුවන් තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න හරි ඉතින් දෙවියන් වහන්සේ කැමති යක්ෂයාගේ බන්ධනේ යක්ෂයාගේ බාලුකමෙන් අපි නිදහස් වෙලා සම්පූර්ණ නිදහසින් ජීවත් වෙන එක දෙවියන් වහන්සේ අවශ්‍ය වෙනවා එයි විශේෂ කාරණාව පළමුවෙන්ම දෙවියන් වහන්සේට කැමති නැ උන්වහන්සේගේ සෙනග කිසිම දෙයකින් අඩුපාඩුවෙන් බන්ධනෙන් ඉන්න එක දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරන නිසා යක්ෂයාගේ බන්ධනයේ වාලුකමේ අපි මුදා තියලා තිබෙනවා ඒ නිසා අපි තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න ඕනේ නම් මතක තියාගන්න දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනවා අපිට ප්‍රේම කරන නිසා ඉතින් අපිට එතනින් නතර වෙන්නේ අපිව දෙවියන් වහන්සේ අපට තව දෙයක් වගකීමක් දීලා තිබෙනවා තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න ඕනේ නම් වෙන්න ඕනේ කියලා තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න ඕනේ නම් ඇත්තටම තව කෙනෙකුගේ අවශ්‍යතාවය මම සපයන්න ඕනේ නම් මාතෘ දෙවියන් වහන්සේ ඔහුගේ අවශ්‍යතාවය සපය ලබා ගන්න ඕනේ නම් මම ආශිර්වාදයෙන් සිටින්න ඕනේ මම සඵලතින් ඉන්න ඕනේ මට නැත්නම් මට කවදාකවත් තව කෙනෙකුගේ අවශ්‍යතාවය මට පුරවන්න බෑ ඕන්ට විසඳන්න බෑ හරි ඉතින් මට තියාගන්න මේකයි කෙටිම කියනවා නම් මට නැත්නම් තව කෙනෙකුට උදව් කරන්න බෑ මම ආශිර්වාදයෙන් සිටින්නේ නැත්නම් තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න බෑ right ඉතින් දැන් තාපත බලන්න සුභාරංචිය ප්‍රකාශ කරන්න පව සුභාරංචිය විල නොමිලේ නොමත ඒක ප්‍රකාශ කරන්න අනිවාර්යයෙන්ම අපට මුදල් අවශ්‍යයි දැන් තනියම ගල කියන්න පුළුවන් අපි පුද්ගලිකව තනියෙන් ගිහිලා දොර මේ ගෙවල් ගාන ගිහිලා සුභාරංචිය කියන්න යන්න පුළුවන් එතන ටිකයි අපිට කරන්න පුළුවන් මිලියන් ගණන සෙනගට සුභාරංචිය යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපිට මුදල් අවශ්‍යයි ඒක බොයි හිතන්නේ නැහැ ඒකලා අලගෙඩි වෙන්නේ මොලගෙඩියේ ටිකයි කල්පනා කරන්න පුළුවන් එතන සීමා කරගෙන ඉන්නවා ඒ නිසා තමයි අද ලෝකේ බෝ අය ගැලවෙන්න නොලබා ඉන්නේ සුභාරංචිය ගිහලා නැහැ බෝස්තන වලට ඉතින් බෝ දෙන ළඟදිනුත් මම ආරංචි වුණා සමහර රටවල් වල ඒගොල්ලෝ යේසුස් වහන්සේගේ නාමය අහලම නැහැ සුභාරංචිය කියන ආල නැහැ ගැලවෙ කියන ආල නැහැ ඉතින් ඒ වෙන ආයත යන්න ඕනේ නම් අපිට යන්න බැරි නම් යවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නැත්නම් යන අය ඉන්නවා ඒගොල්ලන්ට යවන්න අපිට මුදල් අවශ්‍යයි මාධ්‍ය තුල නැත්නම් රූපවාහිනිය තුල යම්කිසි ආකාරයෙන් සුභාරංචිය යවන්න පුළුවන් ඉතින් අපි කෙටියෙන් හිතනවා නම් අපි විතරයි කියලා කවදාකවත් තව කෙනෙකුට ආශිර්වාද වෙන්න බෑ බලන්න උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රාම්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ආබ්‍රාම්ට කතා කරලා දෙවියන් වහන්සේ ආශිර්වාද කරන විදිය උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ මෙසේ කියනවා ස්වාමීන් වහන්සේ ආබ්‍රාම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑන් කෙරෙහිද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට ඵල යන්න මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි නුඹද ආශිර්වාද කරන්න තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නෙමි නුඹ ශාප කරන්නට මම ශාප කරන්නෙමි පොළවේ සියලු පවුල් නුඹ කරන කොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක මෙසේ ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ තමාට කීලස ගියේය ලෝත් ඔහු සමග ගියේය ආබ්‍රහම් හාරනන් පිටතු කල ඔහුට 75 අවුරුද්දක් වයස් විය කියලා කියා තිබෙනවා බලන්න මෙතන දෙවියන් වහන්සේ දෙන්න පොරොන්දු ආබ්‍රහම්ට පළමුවෙන්ම උන්වහන්සේ කියනවා මම නුඹ මාත් ජාතියක් කරන්නෙමි දෙවන කියනවා නුඹට ආශිර්වාද කොට ඒ කියන්නේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන මම නුඹ ආශිර්වාද කරනවා මම කියන ස්ථානට නුඹ යනකොට මම නුඹ ආශිර්වාද කරනවා ඒක එක පැත්තක් අපි ආශිර්වාද දෙවියන් වහන්සේ ලබා ගන්න එක ඊට පස්සේ කියනවා නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි කාගේ නාමවත් අදත් පවා
මුදල් නැත්නම්, සඵලත්වයේ සිටියේ නැත්නම්, ධනවත්ව සිටියේ නැත්නම් අපගේ නාමය කිරිත්මත් වෙන්නේ නැහැ. කිසිම දිලුදකම ඉන්න කෙනෙක්ගේ නාමය කවදාකවත් කිරිත්මත් වෙන්නේ නැහැ. සඵලත්වයෙන් ඉන්න අයගේ නාමය තමයි යන්නේ කිරිත්මත් වෙන්නේ, ප්‍රසිද්ධ වෙන්නේ. right? ඊට පස්සේ දෙවියන්ස කියනවා නුඹද ආශිර්වාදක වෙන්න. මම නුඹ ආශිර්වාද කරනවා, නුඹ ආශිර්වාදක වෙන්න. ඒ කියන්නේ දෙවියන්සගේ ආශිර්වාද ලබා ගන්න එක කාරණාවක්. අනිත් එක දෙවියන්ස අපිගෙන් බලාපොරොත්තු වෙනවා මම දෙන්නා වූ ආශිර්වාද තුළින් නුඹ තව කෙනෙකුට ආශිර්වාදක වෙන්න කියලා. ඒක අපේ දියතුන දෙවියන්සගේ වගකීම. ඊට පස්සේ 13 වෙනි පරිච්ඡේදයේ බලන්න පළවෙනි පදේ කියන මෙසේ. ආබ්‍රහම් තම භාර්යාව සහ තමන් සත්න් සියල්ල රැගෙන ලෝද කෙතුව මිසරේ නික්ම දකුණු දෙසට ගියෝය. ආබ්‍රහම් සිව්පායින්ද හොඳට බලාගන්න සිව්පාවුන්ගෙන්ද රන් රිදීන්ගෙන්ද ඉතා පෝසත්ව සිටිසේක. පින නේද? ආබ්‍රහම් කොහොමද මේක ආත්මික දේවල් නෙමෙයි, මේක මානසික ශාරීරිකව දකින්න දේ. එතන කියනවා ආබ්‍රහම් සිව්පාවින්ගෙන්ද ආත්මික සිව්පාවුන් නෑ. මේක සැබවින්ම එළුබැටළුවෝ ඒකේ කතා කරන්නේ. රන් රිදී මෙතන කතා කරන්නේ ආත්මික රන් නෙමෙයි, ආත්මික රිදී නෙමෙයි. මෙතන කියති වෙන්නේ අපේ එස් වලින් දකින්න රන් රිදී, අපි අතින් අල්ලා බලන්න පුළුවන් රන් රිදී, මේ වටිනා මුදල් පෙන්වනා වූ රන් රිදී. ඉතින් මෙතන බලන්න ඉතා සාමාන්‍ය පෝසත් නෙමෙයි, ඉතා පෝසත්ව සිටියේය. ඉතා පෝසත්ව සිටියේය. 12 වෙනි පරිච්ඡේදයේ ආබ්‍රහම්ට දෙවියන්ස කියනවා මම නුඹ ආශිර්වාද කරනවා. 13 වෙනි පරිච්ඡේදයේ කියනවා දෙවියන්ස ආබ්‍රහම් ආශිර්වාද කරපු විදියට ඔහු ඉතා පෝසත්ව සිටියා. දෙවියන්ස කැණිය ලබාගත් මනුෂ්‍ය ආසේ ආබ්‍රහම්. ඉතින් ආබ්‍රහම් ඉතා පෝසත්ව සිටින එක උන්වහන්සේ කැමති නා. ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ අනුව අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා නම් අපි ආබ්‍රහම්ගේ වංශය කියලා තිබෙන්නේ. ඉතින් ආබ්‍රහම් ඉතා පෝසත්ව සිටියා නම් ඔබත් මම ආබ්‍රහම්ගේ වංශය අපි ඉතා පෝසත්ව සිටිය යුතුයි උන්වහන්සේගේ වචනේ අනුව. ඒක දෙවියන්ස කැමැත්ත. ඉතින් දිලුදකමේ දේශනාව ආගෙන දිලුදකමේ ඉගෙනීම ලබාගෙන ඒකේ අපි හිර වෙලා ඒක තමයි දෙවියන්ස් කැමැත්ත කියලා ඉන්නවා නම් අපි කවදාකවත් පෝසත්කමට එන්න බෑ. ඒ කියන්නේ අපේ දෙවියන්ස් බයෙන් අපි පෝසත් කරන්නේ අපි දෙවියන්ස් වචනේ විශ්වාස කරන්න අවශ්‍යයි. දෙවියන්ස්ගේ පොරොන්දු විශ්වාස කරන්න අවශ්‍යයි. අපි විශ්වාස කරන දේ තමයි දෙවියන්ස් අපිට දෙන්න යන්නේ. මතක තියාගන්න. මම දිලුදකම ඉන්නවා නම් කවදාකවත් මම තව කෙනෙකුට ආශිර්වාදක වෙන්න බෑ. දැන් මම දුකින් වේදනාවෙන් මානසිකව වැටි ඉන්නවා නම් තව කෙනෙකුට ප්‍රීතියගෙන සන්තෝෂයගෙන කියා දෙන්න බෑ. එවැනි අයට අපි උපකාර කරන්නත් බෑ. ඒ වගේම මම ලෙඩ රෝගව රෝගලේ එනේ සිටිනවා නම් මට කවදාකවත් තව ලෙඩෙකුට අත්බා යාත්නා කරන්න බෑ. නැත්තම් සුවේ නිදාස් කරන්න බෑ. මම ලෙඩ වෙලා ඉන්නවා. මම කොහොමද තව කෙනෙකුට තව ලෙඩෙකුට යාත්නා කරන්නේ? ඒක තමයි දෙවියන්ස කැමති අපි සුවෙන් සිටින්න ඕනේ. ඒ නිසා දෙවියන්ස දිව්‍ය සුවය අපිට දීලා තියෙන්නේ. අපිට සම්පත දෙවියන්ස දෙන්න කැමති මන්ද අපි දිනුකම ඉන්න අයට උපකාර වෙන්න පුළුවන්. තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න පුළුවන්. right? ඉතින් ඇත්තටම මම කලින් කිව්ව විදිහට තව කෙනෙකුට අපි ආශිර්වාදයක් වෙන්න ඕනේ නම් මම පළමුවෙන්ම ආශිර්වාද වෙලා ඉන්න ඕනේ. ඉතින් අපි හැමෝටම කැමති ආශිර්වාද ජීවත් වෙන එක. මේක කල්පනා බලන්න. ඔබ රැකියා කරන කෙනෙක් නම් ඔබට කැමතිද උසස් වීම ලබා ගන්නට? කිසි කෙනෙක් නැහැ උසස් වීම එපා කියලා කියන්නේ. උසස් වීම සාපේ කියලා කිසි කෙනෙක් හිතන්නේ නැහැ. ඒක තමන්ගේ ජීවිතේ. තමන්ගේ රැකියාවේ උසස් වීම ලබා ගන්න ඕනේ නම් ඒක ඉතා ප්‍රීතිමත්ය. ඒ උසස් වීමත් එක්ක
පඩිය වැඩි වෙනවා. මුදල් වැඩි වෙන්න යනවා. ඉතින් ඔබගේ ජීවිතේට එසේ නා ඒ අනිත් අයගේ ජීවිතයට අපි බාධා කරන්නේ. right? ඒ වගේම බලන්න අපි බන්ධනයටපත් වෙලා වාලුකමටපත් වෙලා යක්ෂයාගේ බන්ධනයට යක්ෂයාගේ වාලුකමට හිර වෙලා ඉන්න එක උන්වහන්සේ කැමති නැහැ. ඒ නිසා තමයි දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා මේ පොළොට යවේ. පුත්‍රයා යම් කෙනෙක් නිදාස් කළා නම් සැබවින්ම ඒගොල්ලෝ නිදාස් වෙනවා. ඒක දෙවියන්වහන්සේ කැමති. අපි කිසි දෙයකින් බන්ධනය වෙලා ඉන්න එක උන්වහන්සේ කැමති නැහැ. දිරුදකම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපි බොහෝ බන්ධනයට තමයි ඉර වෙලා ඉන්නේ. අපිට නිදාස් නැහැ. right? ඒ වගේම බලන්න ඔබගේ ජීවිතේ ඇත්තටම හොඳ පෞල් ජීවිතයක් තියෙනවා නම් ඒක ලොකු ආශිර්වාදයක්. පෞල් ප්‍රශ්න පිටි දිනපතා ජීවිතය ගෙනියනවා නම් ඒක ආශිර්වාදයක් නොවේ. ඉතින් මගේ පෞල් ජීවිතයේ සමාදානෙන් ඉතින් පමණයි තිබුණත් පමණයි හොඳට තිබුණත් පමණයි තව කෙනෙකුට මට උපකාර කරන්න පුළුවන් ප්‍රශ්න තුල යන පෞල් වලට. ඉතින් බලන්න අපි බලමු දෙවියන්වහන්සේ කැමති අපි ධනවත්ව අපි සඵලත්වයෙන් ජීවත් වෙන එක. අපි බයිබලේ බලමු පද කීපයක්. පළවෙනිම තව කෙනෙකුට ආශිර්වාද දෙන්න ඉස්සෙල්ලා අපි කොහොමද ආශිර්වාද ලබා ගන්නේ? හිතෝපදේශ පොතේ හිතෝපදේශ 10:22 සිට 24 දක්වා. හිතෝපදේශ 10 හalleluya. හිතෝපදේශ 10:22 සිට 24 දක්වා. බලන්න 22 වෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පෝසත්කම ලබා දෙන්නේය. කාගේ ආශිර්වාදයේද? ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය තමයි පෝසත්කම ලබා දෙන්නේ. ඉතින් පෝසත්කම දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නම් ඒ අපි එපා කියන්නේ. එහෙනම් දිරදකම උන්වහන්සේගේ ආශිර්වාදය නොවේ. මේ පදේ පැහැදිලි කියනවා පෝසත්කම උන්වහන්සේගේ ආශිර්වාදය තමයි පෝසත්කම අපිට ලබා දෙන්නේ. ඉතින් දෙවියන්වහන්සේ කැමති උන්වහන්සේගේ සෙනඟ පෝසත්කම ජීවිත වෙන එක. ඒකත් එක්කම බලන්න ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ පෝසත්කම ලබා දෙන්නේය. උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක. ඒ කියන්නේ දෙවියන් වහන්සේව අපි විශ්වාස කරලා දෙවියන් වහන්සේව ආශිර්වාද කරනවා නම් පෝසත්කම එනවා. ඒ පෝසත්කමත් එක්ක කිසිම දුක එකතු කරන්නේ නැහැ. අද ලෝකේ ඉන්න මිනිස්සු බොහෝ පෝසත් අය ඉන්නවා. බොහෝ ධනවත් අය ඉන්නවා. ඒගොල්ලන්ගේ කපටිකමේ අනිත් අයව රවටලා වංචා කරලා වැරදි මාර්ගවලින් නීති වලට විරුද්ධව ක්‍රියා කරමින් පෝසත්කම ලබාගෙන ඉන්නවා. ඒ පෝසත්කමත් එක්ක දුක තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේ පෝසත්කම ලබා දෙනකොට ඒවත් එක්ක කවදාකවත් දුක එකතු කරන්නේ නැහැ. එන මතක තියාගන්න. දෙවියන් වහන්සේ තමයි පෝසත්කම දෙන්නේ. දෙවියන් වහන්සේ ආශිර්වාද තමයි පෝසත්කම ලබා දෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේට යම් කෙනෙකුට ආශිර්වාද කරනවා නම් පෝසත්කම තමයි ඒක ප්‍රතිඵල. right? ඒකත් එක බලන්න 24 වෙනි පදයේ ඒකින්ම ඒක බෙදගත් දුෂ්ටයා බය වන දෙම ඔව් පිටට පෙමිනෙන්නේය. ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙන්න ලබන්නේ. ධර්මිෂ්ඨයා කවුද? අද අලුත්ක්‍රිස්මේ ජීවිත යේසුස් වහන්සේව පුද්ගලික ගැලවකට පිළි අරගෙන උන්වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වුණා වූ ගැලවීම ලබාගත් වූ නැවත ඉපදීම ලබාගත් එක්කෙනා විලා ධර්මිෂ්ඨයා. ඒකේ දෙවියන්ගේ වචන කියනවා ධර්මිෂ්ඨයා ආශාවන දේ ඔහුට දෙන්න ලබන්නේය. මන්ද ධර්මිෂ්ඨයෝ කවදාවත් වැරදි දේවල් වලට ආශා වෙන්නේ නැහැ. ධර්මිෂ්ඨයෝ සෑම විටකම උන්වහන්සේගේ වචනය අනුව තමයි තමගේ ආශාව ලබා ගන්න. ඉතින් දෙවියන්ගේ දෙන්න පොරොන්දු දීලා තිබුණා. ඉතින් බලන්න තව කාරණා යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා නොරවටලා සෑම යාපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද කිසි වෙනසීමක්වත්
හැරීමේ ජායාවක් නැත වූ ආලෝකවල පියාණන් වහන්සේ කෙරෙන් ඉගලින් බැස එන්නේය. ඒ කියන්නේ ඉගලින් එනවා මොනද? යාපත් දිනාද සෑම සම්පූර්ණ දිනාද දෙවියන් වහන්සේගෙන් එනවා නම් ඒක අනිවාර්යම යාපත් ඒක සම්පූර්ණයි. අයපත් දේවල් ස්වර්ගෙන් එන්නේ නැහැ. ඒකේ දිලුදුකම එකක්. දිලුදුකම අයපත් දෙයක්. ඒක ස්වර්ගෙන් එන්නේ නැහැ. ලෙඩ රෝග ස්වර්ගෙන් එන්නේ නැහැ. ඒක අයපත් දේවල්. කිසිම වේදනාවක්, කිසිම දුකක්, කඳුළු ස්වර්ගෙන් එන්නේ නැහැ. ස්වර්ගෙන් එනවා නම් යාපත් සම්පූර්ණ දේවල් තමයි එන්නේ. ඉගලි දෙවියන් වහන්සේගෙන් එනවා නම් ඉතින් බලන්න ද්විතීය කතාවේ 8 වෙනි පරිච්ඡේදයේ ද්විතීය කතාවේ 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කියනවා නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ සීකරපන්නේ මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුල තමන්ගේ ගිවිසුම අද තිබෙනක් මෙන් ඉෂ්ට කරන පිණිස නුඹට සම්පත් ලබා ගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය. නුඹට සම්පත් ලබා ගන්නට පුළුවන්කම දෙන්නේ දෙවියන් වහන්සේය. අපගේ ශක්තිය නොවේ, අපගේ දක්ෂකම නොවේ, අපගේ හැකියාව නෙවෙයි. අපගේ දක්ෂකම අපගේ හැකියාවෙන් යම්කිසි ප්‍රමාණයට යන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද එනවා නම් ඒක 100 ගුණකින් 10 ගුණකින් ඒක වැඩි වෙනවා. ඉතින් මෙතන පැහැදිලි කියනවා සම්පත් ලබා ගැනීමට පුළුවන්කම දෙන්නේ දෙවියන් වහන්සේ. ඉතින් ඒක වැරදි නම් සම්පත් වැරදි නම් සඵලත්වය වැරදි නම් පෝෂකම වැරදි නම් ඒ ස්වාමීන් වහන්සේ අපට පුළුවන්කම දෙන්නේ. ඒක බොය කියන්නේ ඒගොල්ලන්ගේ අර එකම කාර්යය ඒගොල්ලන්ගේ ඉගෙනීම අර වැරදි ඉගෙනීමට කාරණා විතර මේක අරගෙන පෙන්නනවා ඔයා උන්වහන්සේ කැමති ඒක තමයි කියලා. ඒක නෙමෙයි. දෙවියන් පැහැදිලි කරන මේක එනම් මේ පොදේ එනම් ඉරලා විශ්ි කරන්න ඕනේ. දෙවියන් වහන්සේ වචනේ සත්‍යයි. උන්වහන්සේ බොරු කියන මනුෂ්‍යෙක් නොවේ. අපේ මාර්ගය උන්වහන්සේගේ ඉදිරියේදී හරියා කර තිබෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේක අපේ ජීවිතේ පුත් විඳින්න පුළුවන්. පෝෂකම සම්පත් ලබා දෙන්නේ උන්වහන්සේ පුළුවන්කම දෙන්නේ උන්වහන්සේගේ බලය තුලින් තමයි. ඒක තව එකක් තියෙනවා. තව ඉංග්‍රීසි පද තියෙනවා මේ පෝෂකම ලබා ගන්නට නැත්නම් සම්පත් සොයා ගැනීමට ආලේපය දෙන්නේ දෙවියන් වහන්සේ කියලා. දෙවියන් වහන්සේ කිසි කෙනෙකුට වැරදි දේවල් වලට ආලේපය දෙන්නේ නැහැ. හරි? ඒකත් එක බලන්න ද්විතීය කතාවේ 19 ද්විතීය කතාවේ 19 කියලා මෙතේ කියනවා 19 මා විසින් ජීවනය හා මරණයද ආශිර්වාදය හා සාපයද නුඹලා ඉදිරියේ තබමු බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස ආසට පොළොවට හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයේ ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරා ගන්න. right? ඉතින් මෙතන මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ කියනවා ජීවනය හා මරණය. ජීවනය හා මරණය. ආශිර්වාදය සහ සාපය. ආශිර්වාදය සහ සාපය. ඉතින් මේක අපි තෝරා ගන්න ඕනේ. තෝරා ගැනීමේ හැකියාව මනුෂ්‍යයට දින තිබෙනවා. ඉතින් මම තෝරාගත්තා නම් මම දිලඳකමේ තමයි ජීවිතේ වෙන්න ඕන කියලා මම තෝරාගත්තා නම් ඒක තමයි. මරණය තෝරාගත්තා නම් මැරෙනවා. සාපේ තෝරාගත්තා නම් සාපයෙන් තමයි ජීවිතෙන්න වෙන්නේ. ඉතින් දෙවියන්ස කියනවා මරණයත් ජීවනයත් ආශිර්වාදයත් සාපයත් නුඹගේ ඉදිරියේම තබනවා. ඒකට ආස පොළවත් ඒකට සාක්ෂි. ඊට පස්සේ දෙවියන්ස කියනවා නුඹත් නුඹේ වංශය ජීවිතේ පිණිස ජීවිතේ දෙන්නා එක ජීවනය නැත්නම් ආශිර්වාදය. ඔබට අවශ්‍ය නම් නුඹගේ පමණක් නොවේ. නුඹගේ වංශයට ඒක අයිති. බයිබලයේ කියතිබනවා යාපත් මනුෂ්‍ය තමන්ගේ දරුවන්ට සම්පත් තබායයි කියලා. නරක මිනිසෙක් නම්
තමන්ගේ දරුවන්ගේ දරුවන්ට සම්පත් එකතු කරන්නේ නැහැ. යාපත් මනුෂ්‍ය පමණයි තමන්ගේ දරුවන්ගේ දරුවන්ට සම්පත් තබා යන්නේ. තවත් අකර කියනවා නම් අපි මැරලා මේ පොළේ කොහොම ජීවත් වෙන්නද හරි අපගේ පරම්පරාව මගේ දරුවන් කියන්න පුළුවන්ද අනේ මගේ පියාට දෙවියන්ස ආශිර්වාද කරන්න ඕනේ. එයි අපි අද මේ වාගේ සැපෙන් සන්තෝෂෙන් ජීවත් වෙන්නේ අපගේ තාත්තා අපගේ පියා තබා ගියා වූ සම්පත නිසා. එසේ නැත්නම් දරුවන් කියනවාද මගේ තාත්තා කිසිම ප්‍රොජෙක්ට් නැ කාලකන්ණියේ සතේකට අපිට දීලා නැහැ. අපි මේ දුක් විඳින්නේ අපේ තාත්තා නිසා කියලා යනවාද? කොහොමද ඔන්න කියලා හිතන්නේ? යාපත් මනුෂ්‍ය තමන්ගේ දරුවන්ට සම්පත් කියලා යනවලු. ඒ කියන්නේ පරම්පරාවට. යාපත් මනුෂ්‍ය. right? බලන්න තව කාරණාවක්. ඒක එක කාරණා. බලන්න ගීතාවලිය 112 ගීතාවලිය 112 පළවෙනි පදය. ස්වාමින්ට ප්‍රශංසා කරව ස්වාමින් කෙරෙහි බය වන්නා වූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රිය වන්නා වූ මනුෂ්‍යයා පිනතේය කියලා. right? මෙතන කියලා තිබෙනවා ස්වාමී කෙරෙහි බය වන්නා වූ ඒ බය කියන්නේ ස්වාමීන් වහන්සේ තබන්නා වූ ගෞරවය තිබෙන බය. මරයි තලයි කියන ඒ බය නෙමෙයි. උන්වහන්සේ තබන්නා වූ ගෞරවයේ බය. ඒ ගෞරවය ක්‍රීම තුලින් තිබෙන ඒ බය ගැන කතා කරන්නේ. ඒකත් එක්කම උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රිය වන්නා වූ මනුෂ්‍යයා පිනතේය. තව කියනවා නම් ආශිර්වාද ලද්දෝය. ඒ කියන්නේ එතන පිනතෝය කියන වචනයට ඉංග්‍රීසි බයිබල් දාලා දෙන ආශිර්වාද ලද්දෝය කියලා. ඒ කියන්නේ ඒ ආශිර්වාද කියලා දෙවියන්ගේ වචනේ එනවා නම් ඒ මනුෂ්‍යයා ජීවිත පුරාම සතුටෙන් ප්‍රීතියෙන් ඉන්න මනුෂ්‍යයෙක්. දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්න මනුෂ්‍යයෙක්. දෙවියන්ගේ ආශිර්වාද ලබාගත්ත මනුෂ්‍යයා ඇවිල්ලා ඇත්තටම වාසනාවන්ත කෙනෙක්. වාසනාවන්ත කෙනෙක්. නැති මනුෂ්‍යයට ඇතිවෙනතුරු ලැබෙනවා නම් එයා වාසනාවන්තයි. තව අර්ථ දෙනවා ඒ ස්ථානයේ පිනතේ කියන වචනයට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබාගත්තු මනුෂ්‍යය ඇවිල්ලා සඵලත්වයෙන් පිරුණව මනුෂ්‍යයා. තව කාරණා දෙනවා ඒ පිනතේ කියන වචනයට ආශිර්වාද කියන වචනයට එනවා අනිත් අය බලලා ඊර්ෂ්‍යා වෙන විදියට උසස් තත්වයෙන් ජීවිත වෙන ජීවිතය. කල්පනා බලන්න. ඉතින් එකම දෙවියන් අපතල බලාපොරොත්තු වෙන්නේ අපි තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන්න ඕනේ. අපි ආශිර්වාද ලබන්න ඕනේ. ඉතින් ඒකට ආශිර්වාද ලබා ගන්න ඕනේ නම් දෙවියන්ට තිබෙන බය අපිට අවශ්‍යයි. ඉතින් හිතෝපස්සේ පොතේ කියලා තිබෙනවා 8 වෙනි පරිච්ඡේදය 13 වෙනි පදේ ඇත්තටම ස්වාමීන් වහන්සේට බය කියන්නේ නපුරෙන් ඉවත් වීම, පාපෙන් ඉවත් වීම, ශුද්ධ වූ ජීවිතයක් ගොඩනගා ගන්න දෙවියන්ට තිබෙන බය, ගෞරවය බයෙන් අපේ ජීවිත ගොඩනගා ගත්තා නම් අපි ආශිර්වාද ලබා ගන්නට පුළුවන්. අද බොහෝ ක්‍රිස්තියානි මනුෂ්‍ය දෙවියන්ට නැතේ ස්වාමීන් වහන්සේගේ බය නැහැ. ඒක විශේෂයෙන්ම ඇදගේ වචන ඉගෙන ගන්නා වූ සඵලත්වය ගැන ඉගෙන ගන්නා වූ ඒගොල්ලන්ට කිසිම දෙවියන්ට තිබෙන භක්තිවන්තකම බය නැහැ. කරුණාව ගැන ඉගෙනීම ලබාගෙන දෙවියන්ගේ අනුග්‍රහය ගැන වචන ඉගෙනගෙන දෙවියන්ගේ කරුණාව තියෙනවා කියලා තමයි ඕන විදිහට නටනා ඉන්නවා. ඒ නිසා තමයි ඒකට ආශිර්වාද නැත්තේ. ස්වාමීන් වහන්සේ බය තිබෙන මනුෂ්‍යවිලා උන්වහන්සේ ගෞරවය කරලා ඒ භක්තිවන්තකමෙන් තමගේ ජීවිතය ගොඩනගයි. එවැනි අයට තමයි ආශිර්වාදය. එවැනි අයට තමයි තමගේ ජීවිතේ දෙවියන් වහන්සේට මුල් තැන දෙන අය ආශිර්වාද ලබා ගන්නවා. තව කාරණා තියෙනවා. ඇතරම ගීතාවලියේ 37:4 ගීතාවලියේ 37:4 බලන්න. ගීතාවලිය 37:4 Thank you Jesus. 37:4 සමා වෙන්න. ගීතාවලිය 37:4
ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වෙව උන්වහන්සේද තාගේ සිතින් ආශාවන් ඉෂ්ට කරනසේක. ස්වාමින් කෙරෙහි ප්‍රීති වෙත්වා උන්වහන්සේද තාගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරනසේක. ඒ කියන්නේ අපගේ ජීවිතේ බොහෝ ආශාවල් තිබෙන්න පුළුවන්. බොහෝ ආශාවල් තිබෙන්න පුළුවන්. ඒ ආශාවල් අපි දෙවියන්ගෙන් ලබා ගන්න ඕනේ නම් දැන් සමහර විට ආශා තියෙනවා හොඳ නිවසක් තියාගන්න ඕනේ කියලා. සමහර අය ඉන්නවා හොඳ වාහනයක් ලබා ගන්න ඕනේ. සමහර අයට කැමති බැංකුවේ මුදල් තියෙන්න ඕනේ. සමහර අයට කියන්නේ තියෙන ආශාව තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපන ලබා දෙන්න ඕනේ. තව බොහෝ ආශාවල් මනුෂ්‍යන්ට ඇති. ඒ ආශාවල් දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියලා පොරොන්දු දීලා තිබුණා. නමුත් බලාපොරොත්තු වෙන කොන්දේසිය මොනවද? ස්වාමින් වහන්සේ තුල right ප්‍රීතිය වෙන එක. ඔබ ප්‍රීතිය ස්වාමින් වහන්සේ ගැන හරි නැත්නම් උන්වහන්සේගේ ආඥා ගැන හරි ඔබ ප්‍රීති වෙනවාද? ඔබ ප්‍රීති වෙනවාද? ගීතාවලිය 112 එකත් ඒක තමයි අපි කිව්වේ. උන්වහන්සේගේ ආඥා තුලින් ප්‍රීති වෙන අය ආශිර්වාද ලබන්නේ කියලා දෙනවා. පිනත් ඒ කියලා කිය තිබෙනවා. ඉතින් අපි දැන් බලන්න දෙවියන්ගේ වචනේ බොහෝ දෙවියන්ගේ දරුවෝ කියවන්නේ නැහැ. සමහර කෙනා අයියෝ බයිබලේ අතර ගත්ත එකේ මොන නිදි එනවා නිදිපත එනවා කියලා. දේශනාවට පවා ඉරිදා දිනවල සමහර අය පුටුවේ වාඩිලා නිදා ගන්නවා. සමහර අය අර ඕනට එපාට වගේ ඔය වාඩි වෙලා ඉන්නවා පුටුව රත් කරගෙන. අර ඕනෙකමින් දෙවියන්ගේ වචනේ එව්කම් දෙන්නේ නැහැ. බොහෝ අය ගණන් ගන්නෙත් නැහැ. අර නමට ආගමක් ඇටියට හදන්න එවිලා පුටුවේ වාඩි වෙලා යනවා. තමන්ගේ ජීවිතේ පුද්ගලිකව දෙවියන්ගේ වචනේ කියවන්න ආසාවක් නැහැ. උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න ආසාවක් නැහැ. උන්වහන්සේගේ ආත්ම පිළිපදින්න ආසාවක් නැහැ. තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න කැමති. ඒ වෙන්නේ අයට කවදාක දෙවියන්ගේ ආශිර්වාදය ඉන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයට ඊටමත් ප්‍රීති වුණා නම් සතුටු වුණා නම් දාවිද් කියන විදිහට උන්වහන්සේගේ වචනේ විලා මගේ කටට මීරි පණ මේ කියන්නේ පෙණි වගේ මීරි කමකේ තියනවා කියලා. ඒ වගේ ආසාවෙන් තෝරන්නේ උන්වහන්සේගේ වචනේට. මේ පිපාසයෙන් තියුණාගේ අදොතේ. එතකොට දෙනාගේ ආශිර්වාද අපි ලබා ගන්න ජීවිත වෙන්න පුළුවන්. right? තව කාරණා තමයි සඵලත්වයෙන් ජීවිත වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපිට ප්‍රඥාව අවශ්‍යයි. මම නතර කියන්න. සඵලත්වයෙන් ජීවිත වෙන්න ඕනේ නම් පෝෂකකමේ ජීවිත වෙන්න ඕනේ නම් අපිට ප්‍රඥාව අවශ්‍යයි. ඔබ ගැලෙම ලබා සිටිතරි නැතතරි පොදුවෙන් දැනගන්න පුළුවන් සඵලත්වයෙන් ඉන්න අය පෝෂකකමේ ඉන්න අය ඔක්කොම ප්‍රඥාවන්ත අය. ඒක ගැලෙම නොලබා සිටියට තමන්ට ප්‍රඥාව තිබෙන නිසා තමයි ඔවුන් පෝෂකකමේ ඉන්නේ. ඔව් දිනුදුකමේ ඉන්න අය ප්‍රඥාව නැති අය. ප්‍රඥාව නැති අය. අතේ අම්බෙන මුදල් මේ බයිබල් එකක පදයක් කියලා තිබෙනවා ටිකින් ටික එකතු කරන මනුෂ්‍යයා තමගේ ආර්ථිකව ගොඩනගා ගනී කියලා. ටිකින් ටික රුපියල් 10 කියන්නේ රුපියල් 10 කමුණා නම් 10 කොට අපි රුපියල් 100 දානවා. තව රුපියල් 100ක්වත් බැංකුවේ දාමු කියලා සිටිවිල්ල ඉන්නේ නැහැ. ඒ කරන්නත් නැහැ. ඒ තේරෙන එකත් හොරලා ගන්න එක තමයි අරගමු මොකද විදේ කරගන්න පුළුවන් කියලා විදේ කරනවා. ඉතින් ඒ වෙන්නේ මෝඩකමේ ජීවිත නිසා තමයි දෙවියන් වහන්සේගේ දරුවෝ බෝධනේ අද දිනුකමේ ඉන්නේ. බයිබලේ කියවන්නේ නැහැ. බයිබලේ ඕනතරම් උපදෙස් දීලා තියෙනවා කොහොමද පෝෂකකම ලබා ගන්න පුළුවන් කියලා. ටිකින් ටික එකතු කිරීම. ඉතින් ප්‍රඥාවන්ත අය තමන්ට ලැබෙන මුදල් වලින් අනිවාර්යයෙන්ම එකතු කරයි. ඒක ප්‍රඥාවන්තකම. තා බලන්න මෙතන කියමු අපි හිතෝපදේශ තුන්වෙනි පරිච්ඡේදයේ හිතෝපදේශ තුන්වෙනි පරිච්ඡේදයේ 13 සිට 16 දක්වා හිතෝපදේශ තුන්වෙනි පරිච්ඡේදයේ 13 සිට 16 දක්වා ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබා ගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය. මක්නිසාද ඒ ප්‍රයෝජන රිදීවල ප්‍රයෝජනයට ඒ ලාභය පිරිසුදු රන්ටත් වඩා
හොඳය. ඒ රතු කැටවලට වඩා අනර්ගය. නුඹේ සියලු ප්‍රිය දේ ඇයට සමාන කළ නොහැක. ඊට පස්සේ කියන 16 වෙනි පදයේ එගේ දකුණතෙහි දීර්ඝායුෂද එගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත. ඒ කියන්නේ ප්‍රඥාවගේ අතේ දකුණ අතේ දීර්ඝායුෂ තිබෙනවා. ඒ දීර්ඝායුෂ ලබාගෙන සිටියාට ඒක හොඳ විදිහට ජීවත් වෙන්න බැරුව දිනුකම ඉන්නවනම් වැඩක් නැහැ. ඉතින් ඒ නිසා තමයි දෙවියන්ට මොන කරන්නේ? අපේ ප්‍රඥාව තිබෙනවා නම් අපිට දීර්ඝායුෂ දෙනවා. ඒ දීර්ඝායුෂ හොඳට ගත කරගන්නට අපේ ජීවිතයට අවශ්‍ය වස්තුවක් දෙනවා. ඒක විතර නෙමෙයි, ඒ වස්තුවත් එක්ක ගෞරවය දෙවියන්ට එකතු කරනවා. ඒක දෙවියන්ට වචනේ. ඉතින් බලන්න තව පදයක් කියනවා ඉතිපස්ස 8:18 මට වෙලාව මදි. මේක අපි යමු. ඉතිපස්ස 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ. ඉතිපස්ස 8:18 වස්තුවද ගෞරවයද එසේය පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ. කාලඟද දෙවියන්ට කියනවා ඒකත් එක්කම ප්‍රඥාව කියනවා වස්තුවද ගෞරවයද එසේය පවතින සම්පත්ද ධර්මිෂ්ඨකමද මා වෙත තිබේ. කාලඟද ප්‍රඥාව අතේ වස්තුව තියෙනවා, සම්පත් තියෙනවා, දීර්ඝායුෂ තියෙනවා. රයිට්? මේ පදේ බලන්න. හිතෝපස 19:10 හිතෝපස 19:10 Thank you Jesus. හිතෝපස 19:10 කියනවා සැප ජීවකාව අඥානයකට නොහොබන්නේය. සැප ජීවිකාව අඥානයකට නොහොබන්නේය. ඒ කියන්නේ අඥානය මෝඩයාට සැප ජීවිතයක් හරියන්නේ නැහැ. මෝඩ මනුෂ්‍යයාට සම්පත් හරියන්නේ නැහැ, වස්තු හරියන්නේ නැහැ, යාපත් ජීවිතයක් හරියන්නේ නැහැ මෝඩයාට, අඥානයාට. ඉතින් ඒ නිසා තමයි බොහෝ අය තමගේ මොලේ පාවිච්චි කරන දන්නේ නැති නිසා දිලුදුකම ඉන්නේ. බොහෝ අය ඒක තමයි ප්‍රධාන කාරණාව. ඉතින් මම නෙමෙයි කියන්නේ, ප්‍රඥාවන්ත සාලමන් කියන්නේ. ඒ හොඳ යාපත් ජීවිතයක් ගෙනෙන්න ඕනේ නම් අඥානයට ඒක බෑ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක යට හරියන්නේ නැහැ. රයිට්? දැන් තව එක පදයක් කියලා ඉවර කරමු. හිතෝපස 11:24 හිතෝපස 11:24 Thank you Jesus. මෙතන කියනවා විශ්‍රවණ නමුත් වස්තුව වෙඩි කරගන්න කෙනෙක්ද හිඟකමට පෙමිනෙන හෙටියට අයිතු ලෙස වළක්වා ගන්න කෙනෙක්ද ඇත. ඒ කියන්නේ හොඳටම ත්‍යාගී ලෙස අනිත්‍යයට උපකාර වෙදින විදියට ආශිර්වාද වෙන විදියට තමන්ගේ අතේ තිබෙන දේවල් වේදන් කරලා නැත්නම් දීලා උදව් කරන අය ඉන්න තත්ත්වෙ ඉඳලා දවස් දවස් ගොඩට යනවා, ඉහළට යනවා. මට තියෙන දේ මම ආරක්ෂා කරගන්න ඕනේ, මේක ගියා නම් මට කිසි දෙයක් නැහැ කියලා එහෙම Tamante කියලා තියාගන්න අය ඒගොල්ලන් කොහොමරි කවදාකරි දිලුදුකමටපත් වෙනවා. ඒකයි මම කියන්නේ. ඉතින් මම කියන්නම් දෙවියන්ගේ වචනේ අනුව තව කෙනෙකුට ඔබ ආශිර්වාද කරන්න. පොදුවෙන් මම කල්පනා කළා ඇත්තටම අද බොහෝ අය දිලුදුකම ගැන පාරට්ටු කරනවා. දිලුදුකම කවදාකවත් කිසි කෙනෙකුට උදව් වෙන්නේ නැහැ. මේව කල්පනා බලන්න. දැන් අද දහස් ගණන් ළමයි දෙමපියෝ අත්හැරලා පාරට වෙලා දැන් මැදිරියේ ගාගෙන ඉන්න ඔක්කොම බෝධනෙක් දෙමපියන්ගෙන් බලාගත්තේ නැති අය ඉන්නවා. ඒගොල්ලෝ යන්න තැනක් නැහැ. සමහර අය ළමයි ඉන්නවා පොඩි කාලේ ඉඳලාම දෙමපිය අත්හැරලා පාරේ සිංහමණිල්ලලා ජීවත් වෙන අය. ඒ වෙන්නේ අයට අනත් මඩමක් හොඳ
අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන් විදිහට ළමයි 500කට 1000කට ලස්සන නිවසක් සාදන්න පුළුවන් නම් කොච්චර ආශිර්වාදයක්ද ඒක. කල්පනා කරන්න. දැන් වෙඩිමල්ලා ඉන්නවා. වයසට ගිහිල්ලා තමගේ දරුවෝ අතහැරලා පාරට වෙලා ඉන්න බෝ අය ඉන්නවා. එවැනි අයට වෙඩිමල් වයසකයිද කියලා ලස්සන නිවසක් සාදලා ඕනේ බලා ගන්න පුළුවන් නම් හොඳට ඒගොල්ලෝ මරණ යන කාලේදී කොච්චර ආශිර්වාදයක්ද. බොහෝ අවස්ථාවකදී ඒ වගේ අයව බලලා අපිට දුක හිතෙනවා. ඒ දුක හිතලා විතර නෙමෙයි. ඒකට උපකාර වෙන්න ඕනේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ අපිව ආශිර්වාද කරන්නේ. තව කෙනෙකුට ආශිර්වාද වෙන්න ඕනේ නා. දැන් සුභාරංජ පැත්ත ගත්තා නම් අද බයිබලේ ලක්ෂ 10ක් විතර බයිබලේ අපි අච්චු ගන්න ඕනේ නා. මුද්‍ර කරන්න ඕනේ නා. මුදල් නැත්තම් කොහොමද කරන්න යන්නේ? ඒක අත්හරින්න. ඔබේ පුද්ගලික ජීවිතයේ ඔබගේ ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ නා. අනිත් පැත්තෙන් හොඳ ඇඳුම් ලබා දෙන්න බැරි නම්, හොඳ ආහාර ලබා දෙන්න බැරි නම් මොන ප්‍රයෝජනෙද දිලුදුකම තිබෙලා? ඔබගේ ළමයින්ට හොඳ අධ්‍යාපන ලබා දුන්නේ නැත්නම් හැමදාම ලෝකේ ඉන්න මිනිස්සු ඕන්ගේ ළමයින්ව අධ්‍යාපන දීලා හොඳ උසස් මට්ටමේ තියලා ඕගොල්ලෝ ළමයිව වාල්ලෝ ඉතිට පාවිච්චි කරයි. ඒක දෙවියන්ස් කැමති නෙමෙයි. අදම තියෙන ගන්නට මේ දිලුදු දේශනාවට දිලුදු ඉගෙනීම අත්හැරලා ඒක කවදාවත් කිසි කෙනෙකුට උපකාර වෙන්නේ නැහැ. අදම තියෙන ගන්න දෙවියන් වහන්සේගේ කරුණාව තුලින් මෙච්චර කල්ම මෝඩකමේ අඥාන ජීවත් වුණා. දෙවියන් වහන්සේගේ වචනය මට එළිදැරීම අද ලබා ගත්තා. මගේ ආත්මික ඇස් විවෘත වුණා. මේ එළිදැරීම තුලින් ස්වාමීන් වහන්සේගේ සමාවිල්ලලා දෙවියන් වහන්සේ තුලින් ඔබ ආශිර්වාද දෙවියන් වහන්සේ ලබා ගන්න විදියට ජීවිතය ගොඩනගා ගන්නට. එතකොට තව කෙනෙකුට ඔබ ආශිර්වාද වෙන්න පුළුවන්. යාත්නා කරමු. शुद्ध देवन वහන්සේ නවතර ඔබ වහන්සේ පාදම වලට එන්ට ඔබ වහන්සේගේ වචනයට එවුකම් දෙන්න ඔබ වහන්සේ දුන්නා කරුණාවෙන් ස්තුතිවන්ත වෙනවා. අද යම් කිසි කෙනෙක් තමන්ගේ පාරම්පරික ඉගෙනීම නිසා වැරදි ඉගෙනීම ලබාගෙන දිලුදුකම තමයි හරි කියලා හිතන අයට ඔබ වහන්සේගේ වචන තුලින් අද කතා කරපු නිසා ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ තත්ත්වයේ ඉඳලා ජීවිතය ගොඩනගා ගන්නට ඔවුන්ගේ අවශ්‍යතාවය සියලු දේවල් සපය තමන්ගේ ජීවිතය ඔබ වහන්සේ ආශිර්වාද තුලින් පෝෂත්කම ලබාගෙන තව කෙනෙකුට උපකාර කරන විදියට තව කෙනෙකුට ආශිර්වාද කරන විදියට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට ඔබ වහන්සේ කරුණාව දෙන්න කියලා මම යාත්නා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්